හොඳයි මේ විඩියෝ එකටත් එනම් ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා. thumbnail එක ක්ලික් කරලා ඉන්න ඇත්තේ. දන්නවා දැන් මේක ඇවිල්ලා අපි කරගෙන යන human resource management කියන පාඩමේ part 2 වීඩියෝ එක තමයි මේ. ඒ කියන්නේ මම අර කිව්ව functions වල ඊළඟ කොටස් පහ කතා කරන්න යන්නේ. මම කිව්වා කොටස් 4න් 4 යන්නේ කියලා. බට් මම බැලුවා මේකට කොටස් 5ක් දාලා මේක පොඩ්ඩක් කියන්නේ කොටස් 5ක් වුණාට මේකේ තියෙන topics වල ගොඩාක් දේවල් නැහැ කතා කරන්න. ඉතින් topics පහක් දාලා ඉස්සරහට වැඩ පොඩ්ඩක් අඩු කරගන්න තමයි බැලුවේ. හොඳයි අපි වැඩ පටන් ගමු. එතකොට අපි මොනවද මෙච්චර කල් කතා කරේ පොඩ්ඩක් බලමු. අපි HRM කියන්නේ මොකක්ද කියලා කලින් වීඩියෝ එකේ කතා කරා. කලින් වීඩියෝ එක අනිවාර්යෙන් ගිහලා බලන්න. channel එකට ගිහලා බලන්න. part 1 එක දැන් series එකක් විදිහට නම් මා බලන්නේ. මේකේ උඩ වීඩියෝ එක බලලා ඉන්න. yep. HRM වල අපි functions 16ක් ගැන කතා කරා. ඒකෙන් අපි මොකක්ද HRM කියන එකත් කතා කරා. human resource management කියන්නේ මොකක්ද කියලා එක සම්පූර්ණ කතා කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ අපි functions 16ක් ගැන කතා කරා. ඒකෙන් පළවෙනි 4 ගැන පළවෙනි වීඩියෝ එකේ කතා කරලා ඉවර කරගත්තා. එතකොට දැන් තව 4ක් ගියාගෙන තව 12ක් ඉතුරුයි. 12න් 5ක් මේ වීඩියෝ එකේ කවර් වෙනවා. එතකොට බැලන්ස් වෙන්නේ 7යි. ඉස්සරහට ගේන වීඩියෝස් දෙක තුනක ඔයකත් කවර් කරලා දාගන්න පුළුවන්. කොට human resource management lesson එකත් ඉවර වෙනවා. හොඳයි අපි එහෙනම් පටන් ගමු. අපේ functions 16න් අපි අන්තිමට නැවැත්තුවේ. දැන් මේ functions ඇවිල්ලා order එකකට යන අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි job එකක් design කරනවා, පස්සේ job එක analyze කරගන්නවා, ඊට පස්සේ අපි ඒකට plan එකක් හදනවා. HR plan එකක් හදලා ඊට පස්සේ ඒකට කට්ටිය attract කරගන්නවා, මිනිස්සු attract කරගන්නවා. ඒ කියන්නේ recruitment attract කරගන්නවා. දැන් අපි attract කරගත්ත මිනිස්සුන්ගෙන් suitable කට්ටිය select කරගන්නවා, choose කරගන්න වැඩේ තමයි දැන් කරන්න යන්නේ. that is selection. හරි? මම definition එක මෙතන ලියන්නම්. recognizing the best applicants to fill the vacancies from those who were attracted ආපු කට්ටියගෙන් හොඳම කට්ටිය තෝරගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේක කරද්දී මොකක්ද අපි කරන්නේ? එතකොට අර අපිට recruitment වලින් attract වෙලා ආපු කට්ටියගෙන් හොඳම කට්ටිය තෝරගන්න එක තමයි මේ selection කියන එකෙන් සිද්ධ වෙන්නේ. හොඳයි. මේක කරන methods ටිකක් තියෙනවා. We have some methods of doing this. අපි දැන් බලමු මොනවද මේ methods කියලා. ඒ වගේම අපි එකින් එක ඒවා කතා කරමු මොනවද මේ methods කියලා. පළවෙනි එක ඇවිල්ලා කියන්න පුළුවන් application evaluation කියලා. ඒ කියන්නේ අපිට හම්බෙච්ච application එක අපි ඉස්සෙල්ලා හොඳට read කරලා බලමු මොනවද මෙයාගේ educational qualifications මොනවද මෙයාට කරන්න පුළුවන් දේවල් යට මේකට සුදුසුද ඔය දේවල් ටික application එකෙන් තෝරලා බලනවා. The description that can application කියලා කියන්නේ මොකද්ද? A description that candidate sends to the firm for the job vacancy mentioning his her qualifications and feasibility. තමන්ගේ qualifications feasibilities ඔක්කොම mention කරලා දාලා ඒවල description document එක තමයි ඔය application එක කියලා කියන්නේ. හරිද? ඔන්න ඔය application එකෙන් තමයි අපි අර හොඳ කෙනාව ඉස්සෙල්ලාම තෝරගන්නේ basic level එකකින් ඕකෙන් තමයි ඉස්සෙල්ලාම තෝරගන්නේ මේකට ගැලපෙනවද කියලා. ඊට පස්සේ තමයි ඔය application ගෙවපු කට්ටියට කතා කරන්නේ එන්න කියලා. හොඳයි. එතකොට දෙවැනි පොයින්ට් එක විදිහට අපි ගමු ඉන්ටර්වියුස්. ඊළඟට අපි කරන්නේ මොකද්ද? ඉන්ටර්වියුස්.
ඊට පස්සේ ඉන්ටර්වියුස් වලින් වෙන්නේ මොකක්ද? A selection method with exchange of ideas face to face between the candidate and the examining board takes place, meeting the most suitable candidate for the job is the interview method. Selection method දැන් මම කිව්වා අපි මූණට මූණ හම්බෙලා ඒ ඇප්ලිකන්ට්වයි එක්සමයිනින් බෝඩ් එකයි මූණට මූණ හම්බෙලා කතා කරලා ඒගොල්ලෝ ගැන හරියට තේරුම් අරගෙන ඊටත් වඩා උනත් ඒ කියන්නේ ඉන්ටර්විව් වැඩිදුර හොයලා බලලා තමයි ඔය ස්ටෙප් එක කරන්නේ. හරි selection method which the exchange of ideas face to face between the candidate and the examining board take place. Candidate අතරයි examining board අතරයි face to face ideas take place වෙන point එක තමයි interview කියලා කියන්නේ. ඕකත් selection method එකක්. selection method එකක් වෙනවා. sound එක පොඩ්ඩක් අවුල් යනවා. right. හොඳයි ඊළඟට ටෙස්ටිං වලින් ඉස්සල්ලාම අපිට කියන්න පුළුවන් IQ ටෙස්ටිං කියන එක. IQ ටෙස්ටිං. මොකක්ද මේ IQ ටෙස්ටිං කියලා කියන්නේ? අපි IQ ටෙස්ටිං අහලා තියෙනව නේද? IQ කියන වර්ඩ් එක සාමාන්‍යයෙන් ජෙනරල් නොලෙජ් එක එහෙම නැත්නම් අපන්ගේ මොලේ වැඩ කරන ප්‍රමාණය මොලේ ස්පීඩ් එක වගේ දේවල් මේ මෙෂර් කරගන්න පාවිච්චි කරන දෙයක් තමයි මේ IQ කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ ඉන්ටෙලිජන්ට් එක. ඉතින් මේ IQ කියන එකේ ෆුල් ෆෝම් එක තමයි මොන මෙතන ලියන්න ඉන්ටෙලිජන්ට් quotient. intelligent quotient. ඔන්න ඔහොම. හරි. ඕක තමයි IQ testing කියලා කියන්නේ. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ testing held by aiming to measure the intelligence capacity of the candidate. ඒ කියන්නේ අපි ගාට එන job seeker ගේ intelligent level එක test කරගන්න තමයි කරන්නේ. මේක machine ගහලා test කරගන්නව නෙවෙයි. මේක රයිලා පොඩි පොඩි ප්‍රශ්න වගේක් අහනවා. ඒකට උත්තර දෙන speed එක අනුව ඔන්න ඔය වගේ තමයි IQ testing එක කරන්නේ. හරි. එතකොට මෙතනදී අපි හොයන්නේ IQ test එකෙන් හොයන්නේ කෙනෙක්ට challenge එකක් හොඳට face කරගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි මෙතනින් හොයන්නේ. මම මේක definition එක ගොඩක් cutting කියන the testing held aiming to measure the intelligence capacity of a candidate for the job is made by this. Here the ability to face challenges will be examined. IQ testing. හරි නේද? right. ඉතින් ඊළඟට තියෙන්නේ තවත් ටෙස්ටිං එකක් තියෙනවා. අපිට ඒක කියන්න පුළුවන් personality testing කියලා. personality testing. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ගැන තියෙන characteristics, ඒ කියන්නේ attitudes, passion එක, skills, values, norms ඔන්න ඔය දේවල් ටික තමයි මේ ටෙස්ට් එකෙන් අපි හොයන්නේ. මේකෙන් හොයන්නේ intelligence level එක, මේකෙන් හොයන්නේ attitudes, skills, passions, values, norms කියන වගේ දේවල් ටික තමයි. එතකොට මොනවද මේ a testing used to measure the attitudes, passion, skills, values and norms of the candidate of the job is the personality test. ඒ මනුස්සයා ගැන මනුස්සයාගේ characteristics ඔන්න ඔය දේවල් ටික. That is personality test. ඊළඟට තියෙනවා එකක් that is practical test. මේකට අපි කියනවා practical test. ඕවා තමයි දැන් යන්නේ මුලින්ම අපි මේ දෙක කරා. ඊට පස්සේ ඔක්කොම ටෙස්ට්ස් තමයි තියෙන්නේ. අනිත් ඔක්කොම ටෙස්ට්. practical test එකේදී අපි කරන්නේ අපේ කෙනාට අපි ගන්න කැන්ඩිඩේට් ඒ වැඩේ ඇත්තටම කරන්න පුළුවන්ද කියලා බලන්න. හිතන්න for an example web developer කෙනෙක් ආවයි කියලා. එයාට අපි කියන පොඩි portfolio card එකක් ටක් ගාලා ඩිසයින් කරලා පෙන්නන්න මේ ලැප් එක පාවිච්චි කරලා කියලා. හරියක් කියලා ඒක අරගෙන ඩිසයින් කරලා පෙන්නුවොත් හරි that's it. නර්ස් කෙනෙක් නම් අපි කියනවා මේ patient සර්ව් කරලා පෙන්නන්න. අන්න ওই විදිහට. හරි. ටීචර් කෙනෙක් නම් මෙන්න මේ පාඩම ටීච් කරලා පෙන්නන්න අපි පිටිපස්සේ ඉඳන් එක්ස්ප්ලයින් කරගෙන ඉන්නවා. ඔන්න ඔය වගේ practical tests තියන්න පුළුවන්. Testing conducted for measuring the
real ability of the selected individual. දැන් යාව තෝරගෙන ටිකක් හොඳට තෝරගෙන ඇවිල්ලා අර questions pass කරගෙන ඇවිල්ලා උතන්ට එන්නේ එකපාරට practical test එකක් කරන්නේ ආපු ගමන් ඉස්සෙල්ලාම කරන්නේ අර ඔය order එකක් තියෙනවා. ඔය order එකට එන්න ඒකයි මම ඒ order එකට ආවේ. මෙන්න මේ පැත්තට යන්න. හරි. එතකොට මම මෙතන definition එක කීකියා practical testing කියන්නේ මොකද්ද කියලා. The testing conducted for testing conducted for measuring the real ability of the selected individual to accomplish the certain task of the relevant job is the practical test. ඔයාගේ job එකේ තියෙන එක task එකක් ඔයාලා achieve කරලා පෙන්නන්න කියලා තමයි කියන්නේ. හරි accomplish කරලා පෙන්නන්න. That's it. That is practical test. මොකක්ද ඒ කියන්නේ කියලා දැන් ඔයාලට තේරෙන්නේ නැති definition එක ඔයාලට හිතලා වුණත් දැන් ලියන්න පුළුවන්. හිතලා ලියද්දි මෙන්න මේ terms ටිකක් පාවිච්චි කරලා ලියන්න. For an example practical test එකක් අපි කියනවා computer data processors nursing ඔය වගේ ඕන දෙයක් කියලා. ඊට පස්සේ අපිට තව එක ටෙස්ට් එකක් ඕන වෙනවා. මේක ඇවිල්ලා හැම එකකටම applicable නෑ. හැබැයි ගොඩක් ඒවාට තියෙනවා. medical test. දැන් අපි pilot කෙනෙක් වගේ ගන්නවා නම් මෙන්න මේක this is very important. Medical test is very important for a pilot. හරි? අන්න ඒ වගේ. A testing conducted to verify if the job candidate possess the required health condition. මොකක් හරි job එකකට require කරලා තියෙන health condition එකට candidate ඉන්නවද? අන්න ඒකට medical report එකක් තමයි අරගෙන යන්න තියෙන්නේ. right? මම definition එක මෙහෙම කියනවා the testing conducted to verify the job candidate whether he possess the required health condition to accomplish the tasks and duties and responsibilities relevant to the job. ඔයාගේ job එකේ තියෙන task duties responsibilities fulfill කරන්න පුළුවන් required health condition එක තියෙනවද අන්න ඔය විදිහට කියන්න හරියට කොහොමද මතක තියාගත්තේ ඔයාගේ job එකේ ඔයාට කරන්න තියෙන tasks duties responsibilities fulfill කරන්න ඔයාට තියෙන්න ඕන health condition එක required health condition එක ඔයාට තියෙනවද අන්න ඔහොමයි medical test එකේ definition එක ලියන්නේ අන්න එහෙම තියෙනවනේ that is the medical test අන්න ඕක හොයාගන්න පාවිච්චි කරන ටෙස්ට් තමයි medical test. Then background test මේක අතරින්ලා හැම job එකකටම බලන්නේ නැහැ. හැබැයි හුඟක් jobs වලට බලන එකක්. background test කොහේ ඉඳන් දෙන්නේ? අන්න ඔය වගේ. දැන් හිතන්න මොකක් කරේ ලොකෝ organization එකේ ගොඩ වෙද්දිම අර ඉන්නේ receptionist හරි clerk හරි කවුරු හරි. එතකොට අන්න එයාට අපි බෝක්කුවක ගෙනල්ලා ඇන්ටි කෙනෙක් දැම්මොත් හරියයි. ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනේ. අන්න ඒකයි ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට අනුව තමයි තමන් කතා කරන විදිහ එකපාරට කියන්නේ තමන්ගේ හැදිනු වැදිනු විදිහ අන්න ඒ දේවල් පොඩ්ඩක් බලුවාම තමයි මේ වැඩේට සුදුසුද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේ සමහර දේවල් තියෙනවා. A special testing conducted to disclose the personal background of the job candidate. මොකද්ද මේ special test conducted to disclose මේ disclose කියන වචනේ මෙතන පාවිච්චි කරන්න disclose the personal background of the job candidate ගේ personal background එක පොඩ්ඩක් disclose කරගන්න පාවිච්චි කරන background test එක. හරි මෙතනදී අපි හොයන දේවල් තමයි family එක background education එක ගෙදර මිනිස්සු educatedද professions මොනවාද ගෙදර financial stability එක කොහොමද society එක කොහොමද ආ ඉන්න අන්න ඔය වගේ දේවල් තමයි අපි හොයන්නේ මෙන්න මෙතනදී. හරි for an example police officers ලා හොයද්දි background test එක අනිවාර්යයි නේ. top level managers ලා හොයද්දි background test මේක පොඩක් අනිවාර්ය වෙනවා. ඉතින් ඔය විදිහට ටෙස්ටිං කරලා ඔයාට හොයාගන්න පුළුවන් මොනවද මෙන්න මේ වගේ ඔක්කොම ටෙස්ටිං කරාම ඔයාට හම්බෙන්න බෑ රිසල්ට් එකක්. what is that result you get? You will get some attributes. What are those attributes? ඔයාට පොඩි දේවල් ටිකක් හම්බ වෙනවා. පොඩි resources ටිකක් එතන පොඩි data ටිකක් හම්බ වෙනවා. those datas are attribute. එතකොට මොනවද මේ attributes ඇතුළේ තියෙන්නේ? මේක ඇතුළේ තියෙනවා මෙන්න මේ හතර. knowledge මම ඒක වෙන පාටක් පාවිච්චි කරන්නන්නේ. පොඩක් කැපිලා පේන්න. okay මෙතන ඔයාට හම්බ වෙනවා knowledge එක හම්බ වෙනවා. attitudes ටික හොයාගන්න හම්බ වෙනවා. මේ අදාළ candidate ගේ knowledge එක attitudes candidate ගේ skills ඒ වගේම එයාගේ mental and physical fitness
fitness. ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාට හොයාගන්න පුළුවන් වෙන්නේ attributes වලින්. මෙන්න මේ ටෙස්ටිං කරලා හම්බෙන රිසල්ට් එකෙන් ඔයාට හොයාගන්න පුළුවන් අදාළ candidate ගේ knowledge එක, attitudes, skills, mental and physical fitnesses. මේ හතර හොඳටම ඔළුවේ තියාගන්න ඕන හතරක්. knowledge, attitude, skills, mental and physical fitness. ඔය තමයි ඔයාට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් that is selection. ඔය විදිහට තමයි ඉතින් අපි select කරගන්නේ මුද කට්ටිය. හරි? select කරගෙන ඉවරන් පස්සේ අපි මොනවද කරන්න ඕනේ? අපි යාලව අදාළ post එකට දාලා stable කරන්න ඕනේ. අපි යාව post එකට දාන්න ඕනේ. ඒ post එකට දාන්නේ නිකන් නෙවෙයි. දාන methods තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අපි hiring කියලා. කියන්නේ ඊළඟ point එක. හරි? ඊළඟ point එක අර functions වල තියෙන ඊළඟ function එක තමයි මේ hiring. Let's start hiring now. හරි? ඉතින් මෙතනදිත් hiring කරද්දිත් ක්‍රම දෙකක් තියෙනවානේ. අපි හැමෝම දන්නවා permanent base එහෙම නැත්නම් temporary base hiring එකක් කරනවා. හරි? those are the ways. ඉස්සෙල්ලා බලමු මොකද මේ hiring කියන්නේ කියලා. hiring කියලා කියන්නේ process of officially presenting the job to the person who has been selected. ඔයා selection වලදී select කරගත්ත කෙනාට officially job එක present කරනවා. හරි? ඔන්න ඕක තමයි hiring කියලා කියන්නේ. එතකොට මේක කරන්නේ top level management එකේ. hiring කරන්නේ කවුද? ඔන්න key fact එකක්. done by top level management. හරි? hiring කරන්නේ top level management. hiring එකේ වෙන්නේ මොකද්ද? presenting the job to the selected candidate. එතකොට මේක නිකන් වෙනවද? නෑ මෙතනදී අපිට අවශ්‍ය වෙන පොඩි document එකක්. මේ document එක අපි කියනවා letter of මම ඒකත් පොඩ වෙන පාට මාරු කරන්න. letter of appointment. හරි? මම මොකද්ද මේ document එක කියලා කියන්නම් පැහැදිලිව. letter of appointment කියලා කියන්නේ legal document එකක් management එකෙන් අදාළ employeeට දෙනවා. එක document එකක් ඔයාගේ organization මම මෙතන මේක ලියන්න. organization එකේ ඉන්න management එක. organization එකට ඉන්නවනේ management එකක්. අන්න ඒක විසින් ඔයාට එහෙම නැත්නම් employeeට දෙන එක document එකක් තමයි letter of appointment කියලා කියනවා. මම කියන්නේ define කරන විදිය මේක. හරි? letter of document කියන්නේ මොකක්ද? හරි. ඕක මොනවද include? ඕකේ include වෙනවා terms ටික වට තියෙනවා terms conditions ඔය ටික tasks and duties වට කරන්න තියෙන වැඩ duties and responsibilities ඒ වගේම job details වට තියෙන job details ඔන්න ඔක්කොම තියෙන document එක තමයි මේ letter of appointment කියලා කියන්නේ job details and this letter of appointment is considered as the written proof that job contract is formed. This is considered as the written proof that the job contract is formed. job contract එක හැදිලා කියලා confirm කරන තියෙන legal document එක මොකක්ද? letter of appointment. legal document to proof job contract එකක් හැදෙනවා. job contract form. මේ ඔක්කොම දේවල් ටික දාලා තමයි ඔයා definition එක හදන්න ඕනේ. හරි? definition එක හදද්දි මේ ඔක්කොම දේවල් ටික දාලා හදන්න. කොහොමද හදන්නේ එතකොට? එක ගමු. the legal document issued by කවුද? management after the employee is being appointed, stating the terms and conditions, tasks, duties and responsibilities, and the job details, and as well as this can be considered as the written proof that the job contract is
formed. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ definition එක ලිව්වනම් what is a point letter of appointment කියලා අහලා තියෙන ප්‍රශ්නකට full and full marks. සම්පූර්ණ complete full marks හම්බෙනවා. Right? This is letter of appointment. ඉතින් දැන් hiring කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඇතිනේ. Hiring is the process of officially presenting. Officially presenting මේ වචන හරි වැදගත්. Process of officially presenting. නම් උඩේ ලියුවේ නිකන් presenting කියලා. ඔයගොල්ලෝ මම කියන එක ඕන වෙන තැනක ලියා ගන්න. Process of officially presenting the job to the person who has been selected in the selection phase. අපි selection phase එකේදී තෝරගත්ත කෙනාට officially job එක present කරන process එක තමයි මෙන්න මේ hiring කියලා කියන්නේ. හරි? එතකොට මම කියවා permanent base temporary base දෙකක් තියෙනවා කියලා. ඒ දෙකත් හරි. and අපි බලමු මෙන්න මේ letter of appointment කියන එක ගැන. ඇයි අපිට මෙන්න මේක ඕනේ? ඒ වගේම මෙන්න මේ letter of appointment එකේ මම මෙතන කිව්වේ definition එකේදී අපි mention කරන්න ඕන details ටික විතරයි. formatically හරියටම letter of appointment එකට වැටෙන්න ඕන details ටිකක් තියෙනවා. ඕන්න මම දැන් ඒ ටික කියන්නම්. හරි? title of the position letter of appointment එකේ තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. title of the position, name of the employer and the employee. ඔයාගේ ඉහළ කෙනා කියන ඔයාගේ employer, name of the employer, name of employer and employee. හරි? ඊට පස්සේ effective date කවදද ඔයාලට වැඩ කරන්න තියෙන්නේ? effective date of appointment, effective date of appointment. ඔන්න ඔය දේවල් ටික තියෙනවා. හරි? එක සෙට් එකක් විදිහට මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා job conditions ටික, salary scales ටික. ඔයා probationary period එකක නම් ඉන්නේ. සාමාන්‍යයෙන් job එකක් probationary period. එහෙම නැත්නම් මේ temporary base කියන එක. temporary base කියන්නේ తాවකාලික දාලා තියෙන එකනේ. probation period එකක් කියන්නේ ඔයාලගේ job එක permanent කරන්න කලින් ඔයාට training period එකක් වගේ දෙනවා. ඒකදී ඔයාලට පඩියක් දෙන්නේ නැහැ. සමහර විට low පඩියක් දෙනවා, අඩු පඩියක් දෙනවා. එහෙම ඔයාලට වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි probationary period කියලා කියන්නේ. අන්න ඒ details ටික දාන්න ඕනේ. probationary period. ඊට පස්සේ ඔයාලට තියෙන number of මේ set 2 ඊට පස්සේ ඔයාලට තියෙන number of working hours and days. අනිවාර්ය කොච්චර තියෙනවද නම් ඔක්කොම working hours days ඔක්කොම ටික. හරි? ඊට පස්සේ ඔයාලට හම් වෙන benefits මොනවාද? ඔන්න ඔය දේවල් ටික දාන්න ඕනේ. ඔයාගේ disciplinary procedure එක, එහෙම නැත්නම් ඔයාගේ rights privileges මොනවාද කියලා දාන්න ඕනේ. ඔයාගේ rights and privileges, ඒ කියන්නේ example ETF, EPF මෙන්න මේ දේවල් මොනවද කියලා මෙන්ෂන් කරන්න ඕනේ. ඔයාගේ සර්විස් එක ටර්මිනේට් වෙනවා නම් ටර්මිනේෂන් වෙන කන්ඩිෂන්ස් එහෙම නැත්නම් ටර්මිනේට් වෙන ටයිම් එක, ටර්මිනේෂන් ඩීටේල්ස් ටික දාන්න ඕනේ. හරි? ඔයාගේ ග්‍රීවන්සස් වලට ඔයාට හම් වෙන දේවල්, ඒ කියන්නේ ඔයාට ඔයාගේ ග්‍රීවන්ස් කියන්නේ දැන් අපි ජොබ් එකක් කරනකොට අපිට හැමෝටම අපහසුතාව තියෙනවා. අන්න ඒව වෙනුවෙන් ඔයාගේ ජොබ් එකේ ඔයාගේ එම්ප්ලොයර් විසින් පොඩි සහන කිහිපයක් ලැබෙනවා. අන්න ඒවත් මොනවද කියලා දාන්න ඕනේ. ඔයාගේ ප්‍රොමෝෂන්ස් වෙන්නේ කොහොමද? ඔයාගේ දේවල් දාලා signature of the employer and the employee. employee ගේ ඔයාගේ දෙන්නගේම signatures දෙක මෙතන වැටෙන්න ඕනේ. signatures ටික වැටෙන්න ඕනේ. හරි? Those are the technical things that should considered when you are forming a appointment letter. appointment letter එකක් හදද්දී දාන්න ඕන technical දේවල් ටික තමයි ඔන්න ඔය තියෙන්නේ. හරිද? හොඳයි. probationary period and temporary base කියන එක පටල ගන්න එපා. probationary period කියන්නේ සමහර විට ඔයාලට temporary වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් permanent job එකක් වෙන්න පුළුවන්. දෙකම probationary period වැටෙන්න පුළුවන්. මොකද probationary period කියලා කියන්නේ the period of service that should be completed by a newly recruited employee prior to be made him or a permanent in the job is the probationary period. or permanent කරන්න කලින් ඔයාලට දාලා තියෙන probationary period එක. එතකොට temporary කියලා කියනවා తాවකාලික වෙලා වැඩ කරලා දාලා යන එක. experience ගන්න එනවා කියලා කියන්නේ පොඩි organizations වල they are temporary basis. හරි නේද? හොඳයි.
right. අපි බලමු දැන් මේ letter of appointment එකක් ඇයි අපිට මෙච්චර අපි මේ letter of appointment එක ගැන මෙච්චර ඉගෙන ගත්තා මොකටද අපිට මේ letter of appointment එක ඕනේ කියලා. මම ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ just point wise කියාගෙන යන්න. වැදගත් දේවල් ටික mention කරන්නම්. Letter of appointment කියලා කියන්නේ a document that could approve the relationship between firm and the employee. පළවෙනි point එක. firm එකේයි ඔයාගේයි එහෙම නැත්නම් employee ගේයි අතර තියෙන relationship එකට තියෙන legal document එක. මොකද්ද? Letter of appointment. It could be considered as a contract in which the firm and employee is bound legally. මේක ඇවිල්ලා contract එකක්ලු firm and employee legally bound වෙලා ඉන්නේ. මේ දෙන්න bound වෙලා ඉන්නවා. කියන්නේ බැඳිලා ඉන්නවා එකිනෙකාට. bound. හරි මෙන්න මේ bound වෙන contract එකක්ලු මොකද්ද? මේ legal letter of appointment කියන එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ability to present this as a evidence in front of the law at the problematic situation created between those two parties. මේ දෙන්න අතරේ problem එකක් ඇති වුණොත් හරි මේ දෙන්න අතරේ මොකක් හරි problem එකක් ඇති වුණොත් ඕක තමයි තියෙන legal document එක. ඊට පස්සේ අපිට කියනවා being a strong evidence that could be used at every time required to prove that this employee is an employee of the firm. මෙයාගේ වැඩ කරන කෙනෙක් කියලා approve කරන්න තියෙන confirm කරන්න තියෙන ඕනම වෙලාවක පාවිච්චි කරලා හොඳම document එක කියලාත් කියනවා මෙන්න මේ letter of credit කියන එක. Employee being able to get a wide acknowledgement regarding the tasks, duties and responsibilities of this job. එයාගේ job එක ගැන එයාට හොඳ තේරුම් ගැනීමක් ගන්න පුළුවන් එයාගේ letter of appointment එක හරහා. මොකද මෙන්න මේ details ඔක්කොම include වෙනවා. මෙන්න මේ details ටික හරහා employeeට හොඳ acknowledgement එකක් එහෙම නැත්නම් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් තමන් කරන්න යන වැඩේ සම්බන්ධව කොහොමත් අර දැනුම හම්බෙනවා. මේක දිහා බලලා ගන්න ඕනේ බට් මේකනොත් පුළුවන් කියලායි කියන්නේ. right? ඉතින් ඔච්චරයි hiring කියන එකේ තියෙන්නේ. ඉතින් දැන් induction. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් යාට ජොබ් එක දුන්නා ඊට පස්සේ අපි ආව ජොබ් එක කරන්න ඕනේ කොහොමද? ඔයාලා මොනවද කරන්න තියෙන්නේ කියලා යාව දැනුවත් කිරීමේ වැඩසටහන induction. That is it. The hiring ඉවරයි. Let me clear this. හරි ඔන්න දැන් induction පටන් ගන්න යන්නේ. මේක තමයි ඊළඟ ෆන්ක්ෂන් එක. මොකක්ද මේකෙදි සිද්ධ වෙන්නේ? Induction is මම මෙතන ලියන්න මේ definition එක නම් පොඩ්ඩක්. Introducing a newly recruited employee to the organization and make him aware about the job, work team and work environment and the entire organization is known as induction. And the entire organization. Right? මොකක්ද ඉන්ඩක්ෂන් කියන්නේ කියලා තේරෙනවා ඇතිනේ. අලුතෙන් කෙනෙක් ආවහම එයාට වැඩ කරන්න එකපාරට හරි වඩ ජොබ් එක දුන්න කියලා ජොබ් එක දීලා නිකන් තියන්න බෑනේ. නිකන් දුම් කුඳුම් කරකෝලා තේරියා වගේ තියෙයි. ඉතින් එයාට අපි හෙල්ප් කරන්න ඕනේ මුල් ටිකේ ස්ටේබල් වෙන්න එයාගේ පොසිෂන් එක. ඉතින් අන්න ඒකට තමයි ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියන්නේ. අලුතෙන් කෙනෙක් ආවම
එයාව අව්‍යා කරනවා. එයාට දැනුම දෙනවා. එයාගේ ජොබ් එක මොකක්ද? එයාගේ වර්ක් ටීම් එක මොකක්ද? එයාගේ වර්කින් එන්වයරන්මන්ට් එක මොකක්ද? ඒ වගේම කොහොමද අපේ එන්ටයර් ඕගනයිසේෂන් එක වැඩ කරන්නේ? මෙන්න මේවා තමයි අපේ සිද්ධ වෙන ප්‍රොසෙසස්. මෙන්න මේ තමයි මේ තමයි අපේ වැඩ සිද්ධ වෙන්නේ. මේවා තමයි ඔයාට කරන්න තියෙන වැඩ මේ වැඩවලින්. එතකොට මේවා තමයි ඔයාගේ රෙස්පොන්සිබිලිටිස්. ඔයා මෙන්න මේ වෙලාවට වැඩට එන්න ඕනේ. මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියන දේවල් ටික ඔක්කොම පැහැදිලි කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මෙතනදිත් අපිට මෙතඩ්ස් කිහිපයකට මේක කරන්න පුළුවන්. මෙතඩ්ස් කිහිපයකට මේක කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් ෆැක්ටරි ටුවර් එකක් අරන් යන්න පුළුවන්. ටුවර් එක අතරතුර අපිට හැමදේම පැහැදිලි කරන්න පුළුවන්. හැමදේම පෙන්න ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. හොඳ බෙස්ට් මෙතඩ් එකක් ෆැක්ටරි ටුවර් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් බඩි මෙතඩ්. එහෙම නැත්නම් ඔයාට සීනියර් එම්ප්ලොයි කෙනෙක් ඔයාට දෙනවා. ඒ කියන්නේ ඔයාට වඩා උඩින් ඉන්න එක this is body method කියලා අපි කියනවා. ඒ කියන්නේ introduction made through a senior employee. ඔයාගේ senior employee කෙනෙක්ට කියනවා ඔයාට කරන්න තියෙන වැඩ ටික introduce කරන්න ටික ටික ඔයාව guide කරන්න කියලා පොඩි කාලෙකට. හරි. or else information leaflet brochures ඔන්න වගේ දේවල් booklet එකක් දෙනවා. information booklet. information book. ඒක නම් මම හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ. book එකක් දිනේ කවුරුත් ඔක කියවන්න හදන්නේ නැහැ නේ. information book එකක් දෙනවා. leaflet එහෙම නැත්නම් brochures. එහෙමත් නැත්තම් තවත් ටිකක් හොඳයි කියලා කියන්න පුළුවන්. මේ දෙක තමයි හොඳම බෙස්ට් බෙස්ට්. මේ තව හොඳ දෙයක් කියලා කියන්න පුළුවන් සෙමිනාර්ස් තියලා. ඒක දැයිලා ජොබ් it depends. මොන ජොබ් එකකට කොයි විදිහටද අපි ඉන්ඩක්ෂන් කරන්න ඕනේ කියන එක it depends. seminars, lectures, videos ඔය දේවල්. ඔන්න ඔය methods වලින් අපිට ඉන්ඩක්ෂන් කරන්න පුළුවන්. what are the methods කියලා ඇහුවොත් ඔය විදිහට අපිට කියන්න පුළුවන්. right. හොඳයි. එතකොට ඉන්ඩක්ෂන් සිද්ධ වෙන්නේ ඔය විදිහට. ඊළඟ ටොපික් එක අපිට කතා කරන්න තියෙන්නේ performance of appraisal කියලා. මම කලින් වීඩියෝ එකේ description එකේ mention කරා. මම දැන් කලින් වීඩියෝ එකේ පොඩි අතපසුවීමකින් කිව්වා appreciation කියලා. appreciation නෙමෙයි appraisal කියන්නේ එයා වැඩි හරියට කරනවද නැද්ද කියලා චෙක් කරන එක. හරි? okay. performance appraisal. performance appraisal. හොඳයි මොකද්ද මේ performance appraisal කියලා කියන්නේ? The performance appraisal is the process of supervising and reporting to what extent the relevant duties and the relevant duties are performed successfully by the employee. දාපු කෙනා හරියට වැඩේ කරනවද නැද්ද කියලා සුපර්වයිස් කරලා report කරන එක තමයි කරන්නේ. හරි? That's it. අපි මේක ලියමු. The performance appraisal is the process of supervising and reporting to what extent the relevant duties are performed successfully by the relevant duties are performed successfully by the employee. අපි ගත්තු කෙනා කොයිතරම් දුරකට තමන්ගේ වැඩ සාර්ථකව කරලා තියෙනවද කියලා සුපර්වයිස් කරලා don't miss that two words. supervise කරලා reporting to the senior. මෙන්න මේ ටික තමයි performance appraisal එකේ වෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී benefits අපි බලනවා to the
business as well as to the employee. ඊට කලින් මම කියන්නම් what are the steps the management can take in absence of proper performance and duties of responsibilities by an employee during probationary period. හරි. දැන් probationary period එක run වෙද්දී තමන්ගේ අර required level එකට performance එක පෙන්වුවේ නැත්තම් business එකක් මොනවාද කරන්න ඕනේ කියන්නේ මෙන්න මේ supervise කළා මේ report එක අද report එක සෑහීමකට පත් වෙන්න පුළුවන් තරමට නැත්තම් අන්න ඒ වගේ. එතකොට what are the actions that you can take? You can take termination of service. වයින් කළා දාන්න පුළුවන්. basic thing. හැමෝම දන්නවද? එහෙමත් නැත්තම් warning verbally and in written form warning එකක් යවනවා written form. එහෙමත් නැත්නම් අපිට කරන්න පුළුවන් extending the probationary period එක තවත් පොඩ්ඩක් extend කරනවා. කියන්නේ ඔයා හරියනකම් ඔයා suitable තත්ත්වෙට එනකම් ඔයා probationary තමයි ඉන්නේ අඩුපඩියට වැඩ කරන්න. එච්චරයි කියන්නේ. extending probationary period. ඊට මෙහෙමත් නැත්නම් transferring to another department. Transferring තවත් department එකට මාරු කරනවා. Transferring to another department. Right? ඔන්න ඔහොමයි අපි කවුරු හරි probation period එකේදී අවශ්‍ය විදිහට performance පෙන්වුවේ නැත්නම් අපි ගන්න steps ටික business එකකින් ගන්න steps ටික. දැන් බලමු performance appraisal එකක් කරන එකෙන් මොනවාද තියෙන advantages එහෙම නැත්නම් disadvantages advantages විතරයි. advantages නෙවෙයි disadvantages තියෙන්නේ නැහැ නේ මේ වගේ දෙයක් කරද්දී. හොඳක් නේ තියෙන්නේ. advantages to the businessman and the employee. business and the employee. හරි අපි දැනට මේ ටික ක්ලියර් කරගමු වෙනවා. right. හොඳයි. අපි බලමු ඉස්සෙල්ලා දැන් බලන්න යන්නේ advantages of doing this. මේකේ advantages. අපි ඉස්සෙල්ලාම බලන්නේ business එකට මොනවද තියෙන advantages organization එකට. to recognize the training needs. මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා මොනවද අපෙන් සිද්ධ වෙන්න ඕන training තව මොනවද training and development needs මොනවද වෙන්න තියෙන්නේ කියලා. training needs are recognized. එතකොට මේක ඇවිල්ලා අපේ employee-ටත් හොඳයිනේ. මේකම කියන්නේ recognizing the training needs. තමන් මොනවද train වෙන්න ඕන කොටස් කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ performance appraisal report එක බලද්දී. recognizing the training needs. ඊට පස්සේ week මෙන්න මේ දිහා බලලා අපිට decisions ගන්න පුළුවන්. to make decisions on promotions or transfers. මෙයා හොඳ නම් තව promote කරනවද නැත්නම් එයාව අයින් කරනවද නැත්නම් transfer කරනවද අන්න ඒ වගේ දේවල්. on promotions or transfers. I think එහෙමත් නැත්නම් එයාව තවමත් යාර chance එකක් දීලා යාර disciplinary මොන හරි movement එකක් ගන්නවා නම් අන්න ඒ වගේ to take disciplinary actions. හරි ඔන්න ඔය විදිහට තමයි ඒ ටික වෙන්නේ. ඉතින් ඊට පස්සේ employees ට හම්බෙන advantages තමයි increasing motivation. තමන් වැටෙද්දි තමයි මේ තමන් motivate වෙන්නේ. increasing the motivation. තමන්ගේ දියුණු වෙන්න ඕනේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකත් ගොඩක් important. enhancing the employee productivity. ඉතින් තමන්ගේ වැඩි හදාගෙන ඉස්සරහට යනකොට තමන්ගේ productivity එක වැඩි වෙනවා. enhancing the employee
productivity. Those are the advantages for the employees and the businessman. හරි නේද? So performance appraisal part එකත් ඔය විදියට ඉවර වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ training and development part එක. ඉතින් training and development part එකේ training මම කිව්වා කොටස් දෙකක් තියෙනවා කියලා කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ බැලුවා නම් තේරෙයි. ඉතින් මේ කොටස් දෙකේ අපි පොඩි comparison එකක් කරමු. මොකද්ද trading මොකද්ද development කියන එකේ comparison එකක් කරමු. So let's start. Okay. Training and development. ඉතින් මේක ඇතුලේ අපිට ඉස්සල්ලාම training කියන්නේ මොකද්ද? Training කියන්නේ මොකද්ද? Training. හරි. Development කියන්නේ මොකද්ද? ඔය දේවල් ටික තමයි ඉස්සල්ලාම definitions දෙක තමයි ඕනේ. Training කියන්නේ the provision of knowledge, skills and attitude to non-managerial employees which is required to perform their duties and responsibilities well. තමන්ගේ duties, responsibilities හරියට කරන්න employees ලට non-managerial employees ලට හම්බෙන්න ඕන knowledge එක, skill එක වගේම attitudes ටික. What? Knowledge, skills, attitudes මේ හරියට හම්බෙන්න ඕනේ non-managerial employees ලට to do what? To do perform their duties well. Perform their duties well. තමන්ගේ duties හොඳට කරන්න. Development කියලා ගත්තොත් එහෙම ඒකේ මොනවද තියෙන්නේ? Development කියලා කියන්නේ the set of actions taken by concerning the improvement of the future performance. අපිට අවශ්‍ය කරන training එක වගේම අපිට දැන් stable. but තව develop වෙන්න, තව දියුණු වෙන්න මොනවද හම්බෙන්න ඕන දේවල් ටික. ඔයා කරන්න ඕන actions ටික. ඒ කියන්නේ මම definition එක මෙතන ලියන්නම්. The set of actions taken by concerning the improvement of future performance of employees than the performance levels at performance level at present is known as development. හරි නේද? තොර development කියලා කියන්නේ the set of actions taken by concerning the improvement of the future performance of the employee. තමන්ගේ employee ගේ future performance එක improve කරගන්නවා ගන්න ඕන actions ටික තමයි development කියලා කියන්නේ. training කියලා කියන්නේ ඔයාගා මොකුත් නැහැ. කියන්නේ employee his අනයාට අවශ්‍ය කරන knowledge, skills, attitudes දෙනවා වැඩේ කරන් යන්න. that is training. එතකොට training කියන එක එහෙම නැත්නම් මොකද්ද? performance එක. මේගොල්ලන්ගේ performance එක අපි measure කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි එක ක්‍රම තියෙනවා. එක job වලට එක ක්‍රම තියෙනවා. මෙතන මම examples වගේ දෙන්නම්. lecturer කෙනෙක්ට number of lessons covered. doctor කෙනෙක් නම් number of patients cured, consulted and cured. salesman නම් number of units sold. project manager නම් number of project completed. ඔන්න ඔය වගේ. right?
මොකක් හරි බඩුවක් හදන කෙනා නම් number of products made ඔන්න ඔය වගේ. එතකොට training and development එකේ definitions දෙකයි definitions දෙක හරි. දැන් අපි මේ දෙක පොඩ්ඩක් compare කරලා බලමු මොනවද මේ කියලා. Let's compare those things. Right? Delete करा. Right. අපි මේ වැඩේ කරන්න පොඩි ටේබල් එකක් ගහමු. Right. Alright. Right. හොඳයි. ඔන්න දැන් හරි. අපි මෙතන බලමු ට්‍රේනින් එකට අවශ්‍ය දේවල් මොනවද කියලා. ට්‍රේනින්. මේකෙන් බලමු අපි ඩෙවලොප්මන්ට් වලට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඩෙවලොප්මන්ට්. හොඳයි. training. Training කියන්නේ මොකද්ද? Provision of job related knowledge. ඉස්සෙල්ලාම අපි ඒක බලමු. Provision of job related knowledge, skills and attitudes to the employees in non-management level. To the employees in non-management level. Development කියලා කියන්නේ provision of knowledge, skills and attitudes to the employees in management level කියලා කියනවා. ඒ කියන්නේ development වැඩේ කරන්නේ employee නෙවෙයිනේ. development වැඩේ කරන්නේ managers ලා. ඒ managers ලා තමයි develop කරන්න ඕනේ employees ලාව. ඒකට අදාළ knowledge, skills and attitudes දෙන්න ඕනේ කාටද අපි? managers ලාට. අන්න ඒ විදිහට තමයි අපිට මේක ගන්න වෙන්නේ. Provisions of knowledge, skills and attitudes to the employees in management level. Right. ඊට පස්සේ අපි තව පොයින්ට් එකක් ගමු. preparing the employee. මේ ට්‍රේනින් එකේදී කරන්නේ අපි preparing the employee to perform the duties, responsibilities and tasks. මොනවාද අර තුන? tasks, duties and responsibilities. මෙතනදී මොනවද වෙන්නේ? process of pre-acting for the fulfillment of the prospective job requirement. ටිකක් complicated. අපි එන complicated පැත්තට බර වෙන්නේ නැතුව අපි ඒක ලියමුකෝ කොහොකට තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනි. තේරෙන්නේ නැත්නම් ඒක අච්චර අල්ලලා දාන්න. comparisons කරද්දී ඔයගොල්ලෝ තියෙනකම් points මෙතන මම තියලා දෙනවා. process of pre-acting for the fulfillment of prospective jobs. බර වචන දැම්මම හරි සරල දෙයක් තියෙන්නේ. job එක improve වෙන්න නම් ඒකට අවශ්‍ය කරන pre-action
pre actions ඒ කියන්නේ කලින් කරන්න ඕන දේවල් ටික තමයි උතන development එකේදී සිද්ධ වෙන්නේ right ඉතින් ඊළඟ point එක විදිහට දැන් තියෙන්නේ බොහොම simple points ටිකක් මම අරගන්නම් trading is a relatively short term program හරි ටික කාලයකට trading එක හම්බෙන්නේ short term program development කියන එක හැමදාම develop වෙනවනේ නේ Sri Lanka is always a developing country relatively a long term a continuous long term program relatively continuous long term program cost is very low cost incurs is not very low relatively කියන word එක පාවිච්චි කරන්නේ අපි compare කරන අනිත් දෙයට වඩා කියනක කියන්න ඒ කියන්නේ development වලට වඩා training වල cost එක අඩුයි cost relatively low මෙතන cost relatively high එතකොට මෙතන this is related to the current job ඔයා ඉන්න job එකට අදාළව තමයි training එක වෙන්නේ related to current job related මේක ඇවිල්ලා මෙතන අපි development කරන්නේ for the future changes related to make future changes ඊට පස්සේ process of reacting for the fulfillment of timely needs process of reacting for fulfillment of timely needs කියලා කියන්නේ ඔයාලට දැන් ට්‍රේනින් කරලා එයා ඉක්මනට වැඩ ගන්න එපා එම්ප්ලොයිස් ඒ කියන්නේ ටක් ගාලා එයාගෙන් වැඩ ගන්න ඕන. අන්න ඒකට අවශ්‍ය ඉක්මනට දෙන්න ඕන ට්‍රේනින් සෙෂන් එකක් තමයි දෙන්නේ. හරි? එතකොට ඩෙවලොප්මන්ට් කියන්නේ process of reacting for the fulfillment of prospective needs. ඒ කියන්නේ මෙන්න මේකම ආපස්සරයක් මෙන්න මෙතනට දාගන්න. right? ටිකක් ඒ කියන්නේ ඒක දෙන්නේ අර එකපාරට ඩෙවලොප් කරලා ටක් ගාලා වැඩ ගන්න නෙමෙයි. ඩෙවලොප් වෙන්නේ ඉස්සරහට දීර්ඝකාලීනව මෙයාගෙන් තව හොඳ workload එකක් ගන්න බලාගෙන තමයි ඩෙවලොප්මන්ට් එක දෙන්නේ ටික ටික. like that. දැන් අපි බලමු අර කලින් එකේ බැලුවා වගේ මේ trading and development වල comparison එකේදී හම්බෙච්ච facts උත් ඔක්කොම එකතු කරගෙන මේ training ඒ වගේම development ඔය දෙකෙන්ම business එකට වගේම employee ටත් හම්බෙන advantages මොනවද කියලා. business එකටයි employee ටයි ඔක්කොමන්ටම හම්බෙන advantages මොනවද කියලා බලමු මේකේ. Okay, battery running low. හොඳයි මම බැලුවේ අර benefits ටික පොඩ්ඩක් පස්සට දාලා අපි බලමු trading and development වලත් methods මොනවාද කියලා. ඒකට පොඩ්ඩක් methods ටිකක් තියෙනවා. වැඩි හිතන්න එපා. හිතන්න නැතුවත් බෑ ඉතින්. Let's see. So මෙතන අපිට කියන්න පුළුවන් පළවෙනියටම දැන් මේ methods නේ අපි බලන්නේ කොහොමද මේ training and development කරන්නේ කියලා. හොඳයි. ඒකේ I'll say on the job training. මේ training කියන්නේ on the job training. job එකෙන් ඔයා train වෙනවා. job එක කරලාම train වෙනවා. කරලා ඉගෙන ගන්නයි කියලා කියන්නේ. හරි? off the job training. ඒ කියන්නේ job එක කරලා නෙවෙයි. ඔයා වෙන විදිහකින් මේ job එක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. මේක ඇවිල්ලා අත්දැකීම් ඉගෙන ගන්න එකක් වගේ. මේක ඇවිල්ලා අනුන්ගේ අත්දැකීම් වලින් ඔයා දේවල් එකතු කර ගන්නවා වගේ දෙයක්. එතකොට මෙතනදී අපි apprentice training කියලා එකක් කරනවා. මේ word එක හොඳට මතක තියාගන්න short answers වලට අහනවා. apprentice training. What is this apprentice training? This is the training period that newly recruited employee for the technical post should be complete. මම technical post එක හරියට probation period එකක් වගේ. හරි? probation period එකක් වගේ. but technical post එකක් නම්. ටිකක් technical වැඩ වැඩි post එකක් නම් newly created කෙනෙක් නම්
පොඩි ට්‍රේනින් පීරියඩ් එකක් සම්පූර්ණ කරන්න ඕනේ. that is apprentice training. හරි. job rotation. job rotation කියන්නේ මොකක්ද කියලා මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා. job rotation කියලා කියන්නේ experience එක වගේම අර skills ටික වැඩි කරගන්න. skills වැඩි කරගන්න. අර job එකකින් කොටසින් කොටස මාරු කර කර කරන්නේ. rotate වෙවි යන්නේ post එකකින් post එකට. අන්න ඒ වගේ job rotations. supervisory training supervise කරන කෙනාගෙන් training එක supervisory training ඒ කියන්නේ තව කෙනෙක් යටතේ යාගේ supervisement එක යටතේ වැඩ කරනවා allocation of practical works කරලා ඉගෙන ගන්න එක allocation of practical works off the job training විදිහට අපිට examples කියනවා role play අන් තව කෙනෙක් දිහා බලාගෙන simulation videos බලනවා lecturers නැත්තම් මොනවාද videos films දේවල් බලලා ඉගෙන ගන්නවා videos films coaching coach කෙනෙක්ගෙන් දේවල් අහ ගන්නවා case studies හරි ඔයාලට තේරෙන්නේ නැති මොකද්ද මේ on the job off the job කියලා කියන්නේ ඇයි මේ දෙකට ඔය නම් දෙක පාවිච්චි කරලා තියෙනවා job එක කරලා ඉගෙන ගන්නවා මේ job එක ගැන job එක නොකර ඉගෙන ගන්නවා හරි like that then අපි බලමු benefits දැන් මොනවද කියලා දැන් ඔන්න methods දෙකයි මේකේ මාර ලේසි වුණා methods දෙකයි තිබ්බේ this දැන් බලමු අපිට තියෙන benefits මොනවද කියලා වෙන මේ training and development කියන දේ කරලා benefits of the training and development to a business අපි බලමු මම එන කලර් එකක් ගන්න well advantages of training and development කාටද මේ business එකට හම්බෙන advantages මොනවාද improvement in employee performance and updating their knowledge and skills තමන්ගේ employee performance ටික වැඩි වෙනවා වගේම ඒගොල්ලන්ගේ knowledge skills වැඩි වෙනවා හරි තමන්ගේ employees ලගේ ඒක business එකට productivity එක වැඩි කරනවා හරි improvement of employee performance හරි ඔය විදිහට ඉතින් ඊට පස්සේ improvement in quality of the output එකේ quality එක වැඩි වෙනවා මේ training නිසා output quality increased ඉතින් creating an employee motivation employees la motivated now enhancing employee loyalty employees la apne loyal වෙනවා enhancing employee loyalty lowering the faults and wastages අඩු වෙනවා lowering faults and wastages minimizing employee absenteeism absenteeism අඩු වෙනවා employee turnover අඩු වෙනවා employee turnover කියන්නේ මොකක්ද කියලා පොඩි idea එකක් මම කලින් දීලා තිබ්බා employee turnover කියන්නේ ඉන්න employees ලා replace වෙන එක හොඳ දැන් ඒක decrease වෙනවා right decrease වෙනවා that ඒක decrease වෙනවා නම් හොඳයි ඕවා තමයි business එකකට හම්බෙන advantages එතකොට employee ට මොනවද හම්බෙන advantages enhancement of job satisfaction තමන්ගේ කරන වැඩේ ගැන තමන්ට satis අමාරුවෙන් නෙවෙයි කරන්නේ මොකද තමන්ට ට්‍රේනින් එකක් හම්බෙලා තිනවා කරන්න ඕන වැඩේ මොකක්ද කියලා දන්නා ඔළුවේ බරක් නැහැ නිදාසේ කරන්න පුළුවන් improvement in employee performance අරකමයි improvement in employee performance වැඩි වෙන එක more chances of getting promotions හරි more chances of getting promotions chances of හොඳට වැඩ කරන්න පුළුවන් නිසා promotions හම්බෙන්න පුළුවන් getting promotions
ඊට පස්සේ තව මොනවද කියලා more opportunities to test new skills or new skills test කරන්න පුළුවන් more opportunities to test new skills අලුත් skills test කරන්න ඕන chance එකක් හම්බෙනවා ඒ වගේම ability to gain extra benefits ability to gain extra benefits හරි ඔයාලට තවත් extra benefits ගොඩක් හම්බෙනවා ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් බිස්නස් එකකටත් වගේම එම්ප්ලොයිස් ලටත් ඇඩ්වාන්ටේජස් හම්බෙනවා කියලා අපිට කියන්න පුළුවන් so ඔය කොටස් ටික විතරයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අනිත් ඒවා තරම් comparatively ගොඩක් දිග වීඩියෝ එකක් නෙවෙයි නිසා this will be easy. ඊළඟ වීඩියෝ එකෙන් අපි ටිකක් දිග මීට වඩා ටිකක් දිග වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් පාර්ට්ස් තියෙනවා කවර් කරන්න ඊළඟ වීඩියෝ එකේ. වගේම මේ වෙද්දී අපි human resource management වලින් management වලින් හරියටම භාගයක් කවර් කරලා ඉවරයි. නේද? 5යි අතන 4ක් කතා කරා දැන් වෙද්දී 9ක් කතා කරලා ඉවරයි. ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් කතා කරලා ඉවරයි. ඉතින් ඒ නිසා තව පොඩ් බොහොම ඒක තව හරියටම භාගයක් වගේ තමයි තියෙන්නේ. So let's end this video. Goodbye everyone.